අද මේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුකෝ බුද්ධානං උපාදු. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම මේ ලෝකයට සැපයක් කියනවා. සුකෝ සද්ධම්ම ශ්‍රවණං. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අහන්ට ලැබීම සැපයක් ගෙන දෙනවා කියනවා. එහෙනම් පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ අපේ සිතට සැපයක් ගෙන දෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරන්න. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට එහෙනම් අපි හොඳට හිත එක්තැන් කරගන්න ඕන. මේ ධර්මයේ අහන ඒ වචනය පාසා අපේ හිතේ මානසිකාරයක් පවත්වන්න ඕන. නුවණක් පැවැත්වෙන්න ඕන. නැත්තම් මේ ධර්මය අහලා ඉවරුණාට පස්සේ එක්තරා බණක් ඇහුව විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ මනුස්ස පටිලාභ කියලානේ. එහෙනම් මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභ දෙයක්. එහෙනම් ඒ දුර්ලභ මනුස්ස ජීවිතය දැන් අපිට ලැබිලා තියෙනවා. මේ දීර්ඝ සංසාරේ එනකොට මේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරා කොහොමද? කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි කියනනේ. දැන් මේ උපමාව කවුද හිතාවේ? මේ උපමාව අපි හිතුවද? අපි නිකන් ඉන්නකොට මෙනෙහි කරාද? මොකද්ද මේ උපමාවෙන් කියන්නේ? කුඹුරක තියනවා කියනවා විය ගහක්නේ අයින් වැස්සක් ආපම මේක ගහගෙන ගිහිල්ලා ඇලේ දිගේ ගඟට එකතු වෙලා මුහුදට එකතු වෙලා දැන් මේ මුහුදේ මේන්න මේ විය ගහ උතුරු දිගෙන් හුලං එනකොට දකුණු පැත්තට යනවා. දකුණෙන් හුලං එනකොට ආය උතුරු පැත්තට යනවා. ඒ වගේම නැගෙනහිරෙන් හුලං හමනකොට බස්නාහිරට යනවා. බස්නාහිරෙන් හුලං හමනකොට ආය නැගෙනහිර පැත්ත. මෙහෙම දස දිශාවට පැද්දි පැද්දි තියෙනවා මේ විය ගහ. හොඳට මතක් කරගන්න. මේක තමන්ගේ මේ ඕපනයික ධර්මයක්. මේන්න මේ මහා සාගරේ මේන්න මේ විය ගහ දස දිගට පැතිරි පැතිරි තියෙනකොට ආන්නේ සාගරයේ මැද පත්ලේ ඉන්නවා කියනවා කැස් බෑවෙක්. ඒ කැස් බෑවට තියෙන්නේ එක ඇහැයි කියනවා. කන කැස් බෑව. මේන්න මේ කැස් බෑවා අවුරුදු 100කට සැරයක් ආකාශය බලන්න උඩට එනවා කියනවා. මේන්න මේ කැස් බෑවා ආකාශය බලන්න උඩට එනකොට ඒ විය සිදුරෙන් අර පාවි මහා සාගරේ පාවි තියෙන මේ විය සිදුරෙන් හරියටම උගේ එක ඇහැ ආ සිදුරේ ඇතුලෙන් බැලිලා අහස බලනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්ද? බලන්න කොයි තරම් දුර්ලභ දෙයක්ද. ඒක ඕනේ මේ පොඩි වැවකට දාලා ඒකේ තිබ්බොත් ඒ කැස් බෑව හැමදාම ආවත් ඌ බැලෙන්නේ නැති සාරනේ. බුදුරජාණන් වහන්සේ අහනවා මේක සිදු විය හැකි දෙයක්ද කියලා. ඊටමත් දුර්ලභ සිදු වෙන්න පුළුවන් කියලා. ඒක ඉක්මනින් වුණත් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මේ සිදුවීම ඉක්මනින් වුණත් සිදු වෙන්න පුළුවන්. නමුත් මේ සංසාරේ යන සත්‍යය මිනිස්සෙක් වෙලා ඉපදිනවා කියන එක ඊට වැඩිය මහා දුර්ලභයි කියන. එහෙනම් මේ දුර්ලභම මනුස්ස ජීවිතය දැන් ලැබිලා තියෙනවා. දැන් මේක දුර්ලභයි. මේ දුර්ලභ බව අපි මෙනෙහි කරාද? මෙනෙහි කරන්නේ නැති තාක් අපිට මේ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරෙන්නේ නැහැ. අපි සංසාරේ එනකොට එක වෙලාවක නිරේ ගිහිලා දුක් විඳිනවා තියෙනවා. එක වෙලාවක තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ,
මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ මේ හැම ලෝකෙම මාරුවට ගමන් කරන සංසාර ගමනක් අපිට තියෙන්නේ. මේන්න මේ දීර්ඝ සංසාරේ යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි වැඩි හරියක් ඉපදුනේ කොහෙද? සතර අපායේ මහ ගෙදර කරගෙන ඇවිල්ලා තිනවා කියන. එහෙනම් අපි සියලුම දෙනා සතර අපායේ හොඳට දුක් විඳින්මින් ඇවිල්ලා මේන්න පුංචි පිනකින් පුංචි කුසලයකින් මනුස්ස ලෝකෙට ආවා. එතකොට මේන්න මේ පින මේ මනුස්ස ලෝකේ ඉන්න තියෙන කුසලයේ අපිට කවදද ඉවර වෙන්නේ? කවදද අපි මනුස්ස ජීවිතේ මේ ඉවර කරන්නේ? මැරෙන්නේ කවදද අපි? අපිට මේක තමයි දන්නේ නැත්තේ. නමුත් අපිට මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? අපි කවදාකවත් මායයත් එක්ක ගිවිසුම් ගහලා නැහැ කියනවා. නමුත් මෙතන ඉන්න සියලුම දෙනා මායයත් එක්ක ගිවිසුම් ගහලා තින්නේ. කොහොමද මේ මායයත් එක්ක ගිවිසුම් ගහලා කියන්නේ? Tamanට හිතෙනවා මං තව අවුරුදු 10ක් ඉඳී, තව මං අවුරුදු 20ක් ඉඳී, තව මං අවුරුදු 30ක් ඉඳී, 25ක් ඉඳී කියලා මේන හැම කෙනාම ගිවිසුමක් ගහගෙන තමන් මායයත් එක්ක. මේ ගිවිසුම තියෙනකන් අපි අප්‍රමාදීද නැද්ද? මේ ගිවිසුම අපේ හිතේ තියෙනකන් අප අප්‍රමාදී. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? ගත්ත හුස්ම පහළට දාන්න ඉස්සෙල්ලා අපි මැරෙයිද දන්නේ නැහැ. පහළට දාපු හුස්ම ඉහළට ගන්න ඉස්සෙල්ලා මැරෙයිද දන්නේ නැහැ. අන්න එහෙම හිතන කෙනා අප්‍රමාදී කියනවා. කටට ගත්ත බත් ගුලිය බඩට යන්න ඉස්සෙල්ලා මැරෙයිද දන්නේ නැහැ. අන්න ඒ අප්‍රමාදී. එතකොට මේ වගේ සිතුවිලි රටාවක්, මේ වගේ සිතන රටාවක් අපේ තියනවද? නැහැ. නමුත් අපේ සිතන රටාව මොකද්ද කොහොමද තියෙන්නේ? බාහිර අරමුණු වලට, බාහිර අරමුණුත් එක්ක අපි හැම වෙලේම සැපයක් හොයන රටාවක් අපේ තියෙන්නේ. ආයතන පහෙන් ඇස කන නාසය දිව ශරීරයේ පිනවීම සඳහා නොයේ සිතුවිලි රටාවන් අපි මනසින් විතර්ක කළා චේතනා පහල කරන රටාවක් තියෙන ඊට අනුව ක්‍රියා කරන්නේ. එතකොට දැන් අපි පිනකින්නේ දැන් මනුස්ස ලෝකෙට ආවේ කුසලයකින්. නේද? මනුස්සයෙක් මනුස්ස ලෝකේ සුගතිය උපදින්නේ පිනකින්නේ. එතකොට දැන් අපි දැන් මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මයට අපි ඉපදින්නේ කොහමද? මනුස්සයෙක් හරි ආයේ සුගතිය හරි උපදිනවා නම් කොහමද උපදින්නේ? ඒත් පිනකින් කුසල් සිතකින්නේ. එතකොට අපි දන්නවා මරණාසන්න මොහොතේ හටගන්න මේ සිතට අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ කියලා. එතකොට දැන් මරණාසන්න මොහොතේ අපි කොහොමද දැන් මේ කුසල් සිතක් උපදවගන්නේ? මරණාසන්න මොහොතේ අපි දන්නවද දැන් මං කුසල් සිතක් උපද ගන්නවා කියලා අදහසක් තියෙනවද? මං කුසල් සිතක් උපදවගෙන ඊළඟ ආත්මයේ සුගතියේ යනවා කියලා අපිට අදහසක් තියෙනවද? එහෙම අදහසක් නැහැ. එතකොට දැන් අනිවාර්යයෙන්ම මරණාසන්න මොහොතේ අපිට හටගන්න සිතට අනුව තමයි ඊළඟ ජීවිතේ තීරණය වෙන්නේ. එහෙනම් අපි දන්නවා අපේ ජීවිතේ තීරණ වෙන ඊළඟ ආත්මේ මේ කුසල් සිතද අකුසල් සිතට අනුව කියලා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ මරණාසන්න මොහොතේ මේ කුසල් සිත ඉදිරිපත් වෙන ආකාරයට මේ ජීවිතේ දැන් අපේ මානසිකාරය හදාගන්න ඕන. දැන් මේ අපේ මානසිකාරයේ තියෙන මොන විදිහටද? දැන් උදේ ඉඳලා හවස වෙනකම් අපේ මානසිකාරය කොහොමද තියෙන්නේ? කුසල් සිද්ද? හැම වෙලෙම සීලය ගැන හිතනවද? භාවනාව ගැනද? පටිච්චසම්පාද ගැන හිතනවද? නෑ. කොහොමද හිතන්නේ? දරුවෝ ටික ගැන නේ, ගේ දොර, සල්ලි හම්බ කරන්නේ කොහොමද? ඊළඟට ඇහෙන් රූප දැකලා මේවා පිනවන්නේ, ඇහැ පිනවන්නේ කොහොමද? කන පිනවන්නේ කොහොමද?
නේද? දිව පිනවන ශරීරය මේවා පිනවන්නේ කොහොමද කියලා අපි කාම සිතුවිලි සහ දේශ සිතුවිලි මේවා තමයි උදේ ඉඳලා හවස වෙනකන් අපේ මානසික ක්‍රියාත්මක වෙන්නේ. මේ අනුසෝතගාමී ප්‍රතිපදාව. දැන් මේවද ක්‍රියාත්මක වෙන්නේ කුසල් සිතුවිලිද? එහෙනම් තම තමන් තනියෙන් තමන්ගේ මනසට සිහිය යොමු කරලා බලන්න මගේ සිත මේ මොන රටාවකටද තියෙන්නේ? උදේ ඉඳලා හවස වෙනකන් මම සිතා ඉන්නේ කාම සිතුවිලිද? දේශ සිතුවිලිද? විහිංසා සිතුවිලිද? මේ මොනවාද අපේ සිතේ තියෙන්නේ කියලා අපි හිතන්න ඕන. දැන් අද දවසේ නම් ටිකක් නේද? අනිත් හැම වෙලේම මොනවද තියෙන්නේ වැඩි හරියක්? අකුසල පැත්තනේ. අපේ සිතේ හටගන්න හැම වෙලේම අකුසල පැත්ත. එහෙනම් හොඳට මතක තියාගන්න. එහෙනම් තමන් ගැන විනිශ්චයක් තියෙන්න ඕන. මොකද්ද මේ විනිශ්චය? මගේ සිත දැන් කාමයන්ට බරයි, දේශයට බරයි. එහෙනම් මේ සිතුවිලි රටාව පැවැත්වුවොත් මරණින් පස්සේ ඊළඟ ජීවිතයේ සතර අපායේ තමයි මට උරුම වෙන්නේ කියලා ආන්න තමන්ට විනිශ්චයක් තියෙන්න ඕන. ඒතකොට දැන් තමන්ට නිකන් හිතෙනවද දැන් මං ඊළඟ ආත්මේ නම් සතර අපායේ. මං ඊළඟ ආත්මේ නම් සතර අපායේ නෙවෙයි කියලා තමන්ට විනිශ්චයක් තියෙන්න ඕන. දැන් මේ සිතුවිලි රටාවම තමයි ඒ වෙලාවට තියෙන්නේ. උදේට මතක තියාගන්න. දැන් යම්කිසි සිතුවිලි රටාවක්ද අපි අනුගමනය කරන්නේ මරණාසන්න මොහොතේ ආන්නේ සිතුවිලි රටාවම තමයි මේ මනසේ හටගන්නේ. එහෙනම් මේ මනසේ හටගන්න ඒ සිතුවිලි රටාව අපි වෙනස් කරන්න ඕන. එහෙනම් මේ මනසේ හටගන්න සිතුවිලි රටාව වෙනස් කරන්න තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා එහෙනම් මේ ධර්මයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ සිතුවිලි රටාව වෙනස් කරන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිතුවිලි රටාව වෙනස් කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම බුදු වෙලා මේ සාරාංශික කල්පයක් පෙරම් පොල්ල බුදු වුණේ මොකටද? මේ සංසාරයෙන් සත්වය ඈතර කරන්නටමනේ නේද? නිවන පිණිසමයි ධර්මයේ දේශනා කරන්නේ. නිවන් දකින්න බැරි කෙනා මොකද කරන්නේ? ඒ එක්ක අනාගාමී වෙනවා, සකදාගාමී, සෝතාපන්න. නැත්නම් සද්ධානුසාරි වෙනවා. එහෙම නැත්නම් සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා. සමාධියක් ආරක්ෂා කරගෙන ඉන්නවා. මේ වගේ ටිකක් තමයි තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මූලික අරමුණ තමයි මොකද්ද? නිවන. එහෙනම් අපිත් මේක තමයි අරමුණු කරගන්න ඕනේ. නිවන. එහෙනම් අපි යම් කිසි දෙයක් දැන් කරනවා නම් අපේ අරමුණ තියෙන්න ඕන නිවනට. එතකොට නිවන අරමුණු කරන යම් කිසි දෙයක් කරනවා නම් අපි දැනගන්න ඕන නිවනට යන්නේ මෙන්න මේ මාර්ගය කියලා. එතකොට ආන්නේ මාර්ගේ නැතුම් ඒ මාර්ගය දන්නේ නැතුම් අපි මොනා කරත් අපිට නිවන් දකින්න බෑ. ඒකයි ශ්‍රාවකයෙක්ගේ තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ආන්නේ මාර්ගය අනුගමනය කරන්න තියෙන ආය අපිට හොයාගන්න දෙයක් නැහැ. අපිට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ මානසිකාරය පවත්වන්න. එහෙනම් අපි හිතන රටාවක් දැන් මම කියා දෙනවා. මෙන්න මේ රටාවට හිතන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය කියලා. දැන් අපි ලෝකය කියපුවම අපිට එකපාරට මතක් වෙන්නේ මොකද්ද? මේ පෘථුවේනේ ගස් කොළන් මේ තියෙන බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියවුවේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ලෝකය කියවුවේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ බඹයක් තුන පමණ කය තමයි මේ ඉන්න ලෝකය පනවන්නේ මෙන්න මෙතන කියන. එතකොට අපි අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? මේන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ලෝකේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයක ලෝක පඤ්ඤ මේ සූත්‍රය දේශනා කරනවා
ආන්න යම් කිසි කෙනෙක් ඔන්න මේ රටාවට ගන්න හොඳට මතක තියාගන්න. මෙන්න මේ රටාවට හිතන්න ඕනේ දැන් ලෝකයේ කියන එක. යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් දැක්කද ඒ රූපය දැනගන්නවද ආන්න ඒ වෙලාව කියනවා ලෝකේ පැනවෙන්නේ. ලෝකේ පැනවෙන්නේ මොකද කොහොමද? ඇසට රූපයක් දකින්නවා ආන්න ඒ රූපය අපි දැනගන්නවා. අන්න ලෝකේ පැනවෙනවා කියන තැන. එතකොට එන ලෝකයේ පැනවෙන්නේ මෙන්න මේ වගේ රටාවකට. මෙන්න මෙතන තමයි ලෝකයේ පැනවෙන්නේ. එතකොට ඇස නැත්තම් ලෝකයක් පේන්නේ නැහැ. අපි ලෝකයේ හැම දෙයක්ම ගනුදෙනු වෙන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය හරහානේ. ඒක ගන්න අරමුණුත් එක්ක මනසේ මිතක් කරන්නේ. මේක තමයි ලෝකය. එහෙනම් හොඳට මතක තියාගන්න ලෝකය කියන්නේ ඇසෙන් රූපයක් දකිනවා. ලෝකේ පැනවෙන්නේ ඇහෙන් රූපයක් දකිනවා. ආන්න ඒ රූපය හඳුනා ගන්නවා. අන්න ලෝකේ පැනවෙනවා. ඊළඟට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය හඳුනා ගන්නවා. ආන්න ඒ මොහොත තමයි ලෝකේ පැනවෙන්නේ. නාසයට ගඳ සුවඳ දැනෙනවා. ආන්න ඒ දැනෙන ගඳ සුවඳ හඳුනා ගන්නවා. මෙතන තමයි ලෝකේ පැනවෙන්නේ. දිවට රසයක් දැනනවා. ඒ රසය දැනගන්නවා. අන්න ලෝකේ පැනවෙනවා. කායට පහස දැනනවා. මේ පහස ආන්න දැනගන්නවා. ලෝකේ පැනවෙනවා. මනස අරමුණ වෙනවා. ඒ අරමුණ දැනගන්නවා. අන්න ලෝකේ. එතකොට මේක තමයි ලෝකය. දැන් කාලෙන්ද නිදිමත එනවනේ. මේක තමයි ලෝකය. එතකොට මෙන්න මේ ලෝකය දැන් අපි මේ ලෝකයේ තුල අපි මොකද්ද කරන්නේ? මේ ඇහැට රූපයක් පෙන්වනකොට ඒ රූපේ අපි හඳුනා ගන්නවා. මෙන්න ලෝකයේ මේ හඳුනාගත් රූපයට අනුව අපි චේතනා පහළ කරනවා. එතකොට මොකද්ද මේ චේතනා පහළ කරනවා කියන්නේ? ආන්න භවයේ සකස් කරනවා. භවයේ සකස් කරපුවම භවපච්චය ජාති නැවත උපතක් සඳහා යනවා. මේක තමයි කරන්නේ. එතකොට එහෙනම් මේ අපි ලෝකයේ තුල මේ ලෝකේ ඉන්න සෑම සත්වය පෘථග්ජන කෙනා මොකද කරන්නේ? ඇසට රූපයක් පෙනෙනවා. ඒ රූපයට අනුව චේතනා පහළ කරනවා. සැප විඳීමක් හරි දුක් විඳීමට අනුව හරි උපේක්ෂා විඳීමට හරි අනුව චේතනා පහළ කරනවානේ. ඒ වගේම කනට ශබ්දයක් ඇහුනම දුක් සැප උපේක්ෂා වේදනාවට අනුව අපි චේතනා පහළ කරනවා. මේම ආයතන පහෙන්ම අපි ඒ අරමුණු අනුව අපි චේතනා පහළ කරනවා. එතකොට මේකට මොකද්ද කියන්නේ? මේක තමයි අනුසෝතගාමි. මේක තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? වෙන මොකක්වත් නැහැ. ඇහැට රූපයක් පේනකොට ඒ රූපයට අනුව අපි චේතනා පහළ කරනවා. කතා කරනවා. සිතින් කයෙන් වචනෙන් ක්‍රියා කරනවා. එතකොට මේක තමයි අවිද්‍යාව. එහෙනම් දැන් අපි සෑම දෙනාම ඉන්නේ මොකක් තුලද? අවිද්‍යාව තුල. එහෙනම් උදේ ඉඳලා දැන් වෙනකන් ක්‍රියා කරෙත් මොකද්ද? අවිද්‍යාව තුල. උපන්දා ඉඳලා දැන් වෙනකන් ක්‍රියා කරෙත් කොහොමද? අවිද්‍යාව තුල. ඇයි ඇහැට පේන රූපේට අපි ඒ සැප විඳීමට හරි දුක් විඳීමට හරි උපේක්ෂා විඳීමට හරි අනුව මොකද කරේ? චේතනා පහළ කරපු එක කරේ. එහෙනම් හොඳට එහෙනම් මේ ක්‍රමේ අවිද්‍යාව නම් අපි විද්‍යාව පෙන්වන්න ඕන මනසට. මොකද්ද මේ විද්‍යාව? එහෙනම් මේ විද්‍යාව පෙන්වුවොත් තමයි භවය නිරුද්ධ වෙන්නේ. කර්ම සකස් වෙනක නැති වෙන්නේ. දුක නැති වෙන්නේ. අනිත්‍ය මොකද්ද කියලා තේරෙන්නේ. දුක මොකද්ද කියලා තේරෙන්නේ. අනාත්ම ලක්ෂණය කියලා මොකද්ද කියලා තේරෙන්නේ. මේන්න මේ අපේ මනසට ආන්න මේ විද්‍යාව පෙන්වන්න ඕන. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන ඉස්සල්ලාම මේ ආයතන වල ක්‍රියාකාරීත්වය හොඳට අපි නුවණක් තියෙන්න ඕන මේ ක්‍රියාකාරීත්වය වෙන විදිය. ඇස කොහොමද ක්‍රියාකාරීත්වය? ඇස කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? නාසය කියන්නේ මොකද්ද? දිව ශරීරය මනස මේවා මොකද්ද? මේ වගේ ක්‍රියාකාරී ස්වභාවය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි දැනගන්න ඕනේ. අපිට ඕන විදිහට හිතලා වැඩක් නැහැ.
එහෙනම් බුදුරජාන් වහන්සේ මේන්න ඇස කියන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. දැන් මොකද්ද මේ ඇස කියන්නේ? ඇස කියන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඇස කියන්නේ මේ අපිට පේන ඇසද? බුදුරජාන් වහන්සේ චක්කායතනෙ කියලා කියනකොට මොකද්ද කියන්නේ? තින්නම් සංගති පස්සෝ කියලා නේද? ඇහැයි රූපයයි ඇහි විඥානය මේ තුන එකතු වෙනවානේ. මේන්න මේ වෙලාවේ තමයි ඇහැ කියනක පැනවෙන්නේ. කොහොමද? ඇසයි රූපයයි ඇසේ විඥානය නේද? එතකොට මෙන්න මෙතන මේකට තමයි ඇස කියන එක පැනවෙන්නේ. දැන් මේ ඇස මොකද්ද? මසස නේද? මේ අපිට පේන ඇස මොකද්ද? මේක අයිති වෙන්නේ රූපයට. ඒකට මතකද? බුදුජානක වහන්සේ අර දේශනා කරනවා ඇස ගැන අහුත්වා සම්භූතා හුත්වා න භවිස්සති. අනිදස්සනං සප්පටික. ඇස කියන්නේ මොකද්ද? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක. ඒ ඇහැ මේ අනිදස්සන දකින්න බෑ කියනවා සප්පටික ස්පර්ශ වෙනවා. එතකොට එහෙනම් අපි ඔය පේන ඇහැක් නෙවෙයි නම් ඇහැ අපි මොකක්ද ඇහැ කියන්නේ? ඒ ඇහැ දකින්න බෑ අනිදස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇහැ අපිට දකින්න බෑ අනිදස්සනයි. එහෙනම් මේ ඇහැ කියන්නේ කෘත්‍යකින් පැනවෙන එක. ක්‍රියාකාරයක් විතරයි තියෙන්නේ. ඇහැට රූපයක් එන වෙලාව ආන් ඒ ඇහෙන් රූපය හඳුනා ගන්නවද මෙන්න මේ වෙලාවේ තමයි ඇහැ පැනවෙන්නේ. ඔන්න දැන් ඇහැ කියන්නේ මේකනේ. එතකොට ඇහැට මොකද්ද කරන්න පුළුවන්නේ? රූපයක් බාහිර ආලෝකයේ ඇති කල්ලි බාහිර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපේ වර්ණ සටහන ඇහැට පතිත කරගන්න එක විතරයි ඇහැට කරන්න පුළුවන්. එතකොට එහෙනම් ඇහැට හිතන්න පුළුවන්ද? බෑනේ. මේන්න මේ ඇහැට මේ බාහිර වර්ණ සටහන පතිත වෙනකොටම මේන්න මේ ඇහැ ඒ පතිත වීමත් එක්කම එතනින් නිරුද්ධ වෙලා යනවා. ඒ රූපේ. ඒ ඇහැ නිරුද්ධයි. එතකොට අහුත්වා සම්භවතා හුත්වා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම ඒ ඇහැ නිරුද්ධ වෙලා යනවා. තේරුම් මතක තියාගන්න. එතකොට මේන්න මේ නිරුද්ධ වෙලා ගියාට පස්සේ එතකොට මේ ආරම්භය මනසට ගන්නවා ආය සංඥාව. මේ සංඥාවක් ගත්තම දැන් බාහිර දැන් අපි කියමු කවුරු හරි දැක්කම සතෙක් හරි කවුරු හරි දැක්කම ඒ සතා ඇහැ ඇතුළට රින්ගන්නේ නැන්නේ. කොහොමද? ඒ ඇහි ඒ බාහිර රූපයේ තියෙන වර්ණ සටහන ඇහැට පතිත වෙනවා. පතිත විච්ච ගමන්ම ඒ ඇහැ එතනින් නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙච්ච ගමන් ඒ ආරම්භය මනසට ගන්නවා සංඥාවක්. මේන්න මේ අර බාහිර වස්තු ආරම්භය සංඥාවක් මනසට ගන්නවා. මේන්න මේ සංඥාවට අපේ ඇතුලේ තියෙන ආශ්‍රව ටිකක් මේන්න මේ වගේ එකතු වෙනවා. මේන්න මේ ආශ්‍රව ටිකෙන් එකතු වුණාට පස්සේ තමයි ආන්න අපි කර්ම සකස් කරන්නේ. මෙන්න මෙතන තමයි හොඳට හොයාගන්න ඕන තැන. එහෙනම් මොකද්ද දැන් ආශ්‍රව කියන එක මොකද්ද කියලා දැනගන්න ඕන නේද? දැන් මේ මනසේ හට ගන්න අරමුණ මොකද්ද කියලා දැනගන්න ඕන. එතකොට ඕන්න දැන් ආයෙ දැන් මම කියා දෙනවා. එතකොට දැන් ඔන්න ආශ්‍රව කියන්නේ ටිකක් පොඩ්ඩක් හිතමුනේ. ආශ්‍රව කියන්නේ මොකද්ද? මොනවද දැන් ආශ්‍රව කියලා දැන් දැනගෙන තියෙන්නේ? ආශ්‍රව කියන්නේ මොනවද? අර පුරුදු අපි අතීතයේ ඉඳලා අපේ හිතේ ඇතුලේ පැසව තියෙන දේවල් ආශ්‍රව. එතකොට පුරුදු. දැන් අපි කියමු ඊයේත් ගත්තනේ. අපි දැන් කියමු දැන් කවුරු හරි මහත්යෙකුට දැන් කියමුකෝ අර මොනවද? තේ එකක් දෙනවා. කොහොමද දෙන්නේ තේ එක? අපි දෙනවා තේ එක ලුණු ටිකක් දාලා හොඳට දී කරලා. කාට? තේ ටිකක් බොන්න කියලා දෙනවා. එතකොට මොකද්ද කරන්නේ? මෙයා දැන් තේ කියලා අරගෙන බොන්න ගන්නවනේ. බොනකොට ලුණු රසයි.
එතකොට මේ ලුණු රසයි කියනවා. දැන් නමුත් අපේ හිතේ තියෙන මොකද්ද මේකට මේ තේකට දෙන්න ඕන සීනි දාලා කියලා. නේ? එතකොට අපි බීලා පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? හැමදාම සීනි දාලා. එහෙනම් සීනි දාලා පුරුදු වෙච්ච ආශ්‍රය තමයි අපේ හිතේ තියෙන්නේ. මේක තමයි ආශ්‍රය. එතකොට තේකට සීනි දාලා කහට දාලා කියන මේන්න මේ තේක කියන ආශ්‍රය අපේ තියෙනවා හිතේ. නමුත් අර බාහිරින් අපිට හම්බ වුණ දිවට දැනුණු රසයේ ලුණු රස නිසා ආන්න මොකද කරන්නේ? මේක කියනවා මේකට ලුණුයිනි කියලා ප්‍රතික්ෂේප වෙනවා. එතකොට දිවද ප්‍රතික්ෂේප කරේ? ආන්න ආශ්‍රය මනසට අර බාහිර ඇසට දිවට දැනුණු රසය එතනින් නිරුද්ධ වුණා. දිව නිරුද්ධයි. නිරුද්ධ වෙච්ච කාරණය මනසට ගන්නවා සංඥාව. මේන්න මේ සංඥාවටත් හිතන්න බෑ. මේන්න මේ සංඥාවට අනුව අපේ හිතේ තේක කියන ආශ්‍රයයක් තියෙනවා. මෙන්න මේක එකතු වෙනවා මනසින්. මෙන්න මෙතන තමයි සක්කාය දිට්ඨිය හටගන්නේ. තේක කියලා මෙතනින් එකතු කළා මේක නෙවෙයි තේක මෙන්න මෙහෙම තේකක් ඕන කියලා චේතනා පහල කරනවා. ආන්න එතන තමයි භවය සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්නේ. එහෙනම් හුඳට බලන්න දැන් අම්මා කියන්නේ ආශ්‍රයයක්. තාත්තා කියන්නේ දරුවෝ. ඊළඟට රත්තරන් රිදි මේ ගේ දොර මේ ඔක්කොම ආශ්‍රව. මේවා අපි පොඩි කාලේ ඉඳලා පුරුදු කරලා මේ හිත ඇතුළේ තියෙන ආශ්‍රව. දැන් පොඩි එකා ඉපදුච්ච ගමන් තාත්තා අඳුරනවද? පුතේ තාත්තා තාත්තා කියලා ඒ පොඩි එක්කෙනාට පුරුදු කරනවනේ. එතකොට මෙයාට තාත්තා කියලා හැමදාම අර බාහිර රූපෙට තාත්තා කියන සංකල්පය මෙයාගේ මනස ඇතුලේ හැටෙනවා. මේන්න මේ විදිහට අපි පොඩි කාලේ ඉඳලම මේන්න පුරුදු කරලා ආශ්‍රව ටිකක් මේ අපේ හිත ඇතුලේ තියෙනවා. එතකොට මේ හිත ඇතුලේ තියෙන ආශ්‍රව ටිකට බාහිරින් අපි ඇහැට පේන රූපෙට අනුව මේ රූපෙට අනුව අපි හිතන ස්වභාවයක් තියෙන්නේ හැම වෙලෙම. එතකොට මේක ඥාන දර්ශනයක්. මේක ඒකයි මේ කියන්නේ මේ හිතන රටාවක් වෙනස් කරන්න ඕන. හිතන රටාව. දැන් ඔන්න මොකද්ද? තව උදාහරණයක් නිකන් මම කියන්නම්කෝ. දැන් අපි කියමුකෝ මිරිඟුව තියෙනව නේද? මිරිඟුව තියෙනවනේ. එතකොට මේන්න මේ මිරිඟුව දැක්කම වතුර වගේ නැහැට පේන්නේ නේ. මිරිඟුව වතුර වගේ පේන්නේ. එතකොට ඇහැට වතුර වගේ පේනවා. මනසින් කියනවා වතුර නෙවෙයි මේ මිරිඟුව කියලා නේ. එතකොට එහෙනම් ඇහැට පේන්නේ බොරුවක් නේ. ඇහැට පේන්නේ බොරුවක් හැම වෙලෙම. එතකොට අපි තමයි මිරිඟුව කියන්නේ. එතකොට මේක ඥානයක් නේ. දැන් ඇහැට බොරුවක් පේනවා. වතුර නැති තැනක වතුර පේනවා. එතකොට වතුර වගේ පේන වතුර නැති තැනක වතුර වගේ පේනවා. මනසින් කියනවා ඇහැට පේනවා වතුර වගේ. මනසින් කියනවා මේ වතුර නෙවෙයි මිරිඟුවක් කියලා. ඒක කියන්නේ ඇයි අපිට මේ ඥානයක් මේක. මේන්න මේ වගේ ඥානයක් තමයි මේ ඇහැට රූපයක් පේනකොටත් අපි හැම වෙලේම ඇහැට පේන හැම රූපයක් අරඹයම පවත්වන්න ඕන. මේන්න මේ වගේ ඥානයක්. තේරෙනවද දන්නේ? දැන් ඔන්න අපි කියමුකෝ බල්ලෙක් ඉන්නවා. මේ බල්ල පිරිසුදු වතුර ටිකක් ළඟට ගියාම මොකද කරන්නේ? මේ බල්ල බුරනවනේ වතුරට. ඇයි ඒ බුරන්නේ? තව බල්ලෙක් අර වතුර ඇතුලේ ඉන්නවා කියලා හිතාගන්නේ. දැන් අපි ගිහිල්ලා මේ වතුර ඇතුලේ බලලා අපි මොනවද කියනවද ඒ වතුර ටිකට? වතුර ඇතුලේ තියෙන මේ ඡායාවට. ඇයි අපි දන්නවා මේකේ ඉන්නේ සත්වයක් නෙවෙයි පුද්ගලෙක් නෙවෙයි ඡායාවක් කියලානේ. ඒ වගේම අපි කණ්ණාඩියේ ගිහිල්ලා දැන් ක්‍රීම් එහෙම ගන්නවා ඇතිනේ කට්ටිය. එතකොට කණ්ණාඩියේ මුණ බලලා ක්‍රීම් ගන්නේ කණ්ණාඩියද මූණේද තමන්ගේ? මූණේනේ. කණ්ණාඩිය ගන්න නැහැනේ. නමුත් වඳුරා මොකද කරන්නේ? රිලවා. ඌ හොඳට අල්ලලා බලනවා මූණ බල කණ්ණාඩිය හොඳට අත ගන්නයි. මේක ඇතුලේ වඳුරෙක් ඉන්නවා, තව එකෙක් ඉන්නවා, මං වගේ එකෙක් ඉන්නවා කියලා හොඳට අල්ලනවානේ. එතකොට එහෙනම් අපිට තියෙන ඥානේ ඌට නැහනේ. කුරුල්ල හැම වෙලෙම මොකද කරන්නේ? අර කණ්ණාඩියට කොටනවනේ. ඇයි තව කුරුල්ලෙක් ඉන්නවා මේක ඇතුලේ. තව කුරුල්ලෙක් ඉන්නවා මේක ඇතුලේ. අපි කොටන්නේ නැහනේ. ඇයි
අපි දන්නවා මේ ඡායාවක් කියලා. එතකොට ආන්න මේ නමුත් මේ සියලුම දෙනාත් ආන්න අර වඳුර වගේ කණ්ණාඩි අල්ලලා ඉන්නවා වගේ ආන්න අර කණ්ණාඩි ක්‍රීම් ගන්නවා වගේ බල්ලා වතුරට බුරනවා වගේ උදේ ඉඳලා හවස් වෙනකම් ආන්න ওই මෝඩ ක්‍රියාව අපි කරනවා. ඒ මෝඩ ක්‍රියාව කරනවා. මොකද්ද මේ මෝඩ ක්‍රියාව කියන්නේ? ඇහැට රූපයක් පේනවා. ඒ රූපය එතනින් නිරුද්ධයි. නිරුද්ධ වෙච්ච රූපයක් ආරම්භය මනසට ගන්නවා හැම වෙලෙම සංඥාවක්. මෙන්න මේ සංඥාවට අපි බාහිර පුද්ගලයා කියලා හිතනවා. බාහිර අම්මා කියලා හිතනවා. තාත්තා කියලා හිතනවා. දරුවා කියලා හිතලා ආන්න හැම වෙලෙම මනසේ හට ගන්න ස්කන්ධ ටිකට අපි මේ පුද්ගලයෙක් අම්මා තාත්තා කියලා හිතලා හැම වෙලෙම චේතනා පහල කරනවා. මෙන්න මෙතන තමයි අවිද්‍යාව තියෙන්නේ. මෙන්න ඒකට හැම වෙලෙම අපි අනිත්‍ය උදයක් ආරම්භය චේතනා පහල කරන්නේ. මේක වේගෙන් වෙන්න නිසා අපිට හොයාගන්න බෑ. ඒකයි මේ නුවණ සියුම් වෙන්න ඕන කියන්නේ. සියුම් නුවණක් දෙන්න ඕන. තේරුණාද? ඔන්න ඇහැ තියෙනවා. හොඳටම ආයෙ බලන්න. හොඳට මේක අතව දැන් මතක් කරන්ද මෙහෙම මතක් කරන්නකෝ. දැන් ගෙදර මතක් කරන්නකෝ. දැන් එතකොට ගෙදර මතක් කරනකොට හොඳට ගෙදර මැවිලා පේනවනේ. එතකොට මේ ගෙදර දැන් අපි එතකොට දැන් මේ ගෙදර අපි සිහියක් නැහැ නුවණක් නැහැ දැන් අපිට. එතකොට අපි මොකද කරන්නේ? මේ ගෙදර මතක් වෙච්ච ගමන්ම ගෙදර වහලාද දන්නේ නැහැ. කවුරුවත් ආවද දන්නේ නැහැ. මෙහෙම එක එක සිතුවිලි රටා එනවනේ. ඒ ගෙදර මතක් විතර. නමුත් අපි මේ විදිහට මේ ගෙදර මැවිච්ච ගමන්ම අපි හිතනවා අර තියෙන බාහිර තියෙන ගෙදර තමයි අර තියෙන ගෙදර තමයි මේ මනසේ හටගත්තේ කියලා. බාහිර තියෙන ගෙදරද එතකොට මනසේ දැන් හටගත්තේ. බාහිර තියෙන ගෙදරද මනසේ හටගත්තේ. නෑ අතීතයේ දැකපු රූපයක් ආරම්භය ආන්න ඒ රූපය තමයි මනසෙන් ස්කන්ධ ටික මනසෙන් මවල දුන්නේ විඥානේ. එතකොට මේකට අපි gedara කියලා හිතනවා. මේක තමයි අපේ මෝඩකම. ආන්න අපිට gedara මතක් වෙනකොට ඒ gedara අතීතයේ ආරම්භය අතීතයේ දැක්ක අතීතයේ දැක්ක අරමුණක් මේන්න මේ දැන් මනසේ හටගෙන මේ අරමුණට මං gedara කියනවා කියන අපිට සිතුවිල්ලක් ආවනම් තේරුණාද නැහැ. දැන් මෙහෙම කියන්නකෝ. දැන් ඔන්න අම්මා මතක් වෙනවා. නේද? අම්මා මතක් වෙච්ච ගමන් මොකද හිතෙන්නේ? අම්මා එතකොට දැන් gedara ඉන්නවා කියමු අම්මා. එතකොට අම්මා මතක් වෙච්ච ගමන් අම්මා ලස්සනට මැවිලා පේනවනේ. එතකොට අම්මා මැවිලා පේනකොට අපි අම්මා කියලාම හිතනවා නේද? නමුත් එතන අම්මා ඉන්නවද? හිතන තැන මනසේ. අපි අම්මා කියලා හිතන තැන අම්මා ඉන්නවද කියන්නකෝ. මේන මනසේ එතකොට අම්මා නැතිතර අපි අම්මෙක් මවා ගන්නවා. අම්මෙක් මැවුණ ගමන් අම්මා අපි අම්මා කියලා හිතනවා. හිතපු ගමන් ආන එතන ඉඳලා තමයි චේතනා පහල කරන්නේ. නමුත් අම්මෙක් නෙවෙයි එතන මේ හටගත්ත අරමුණක් කියලා අපිට දකින්න පුළුවන් නම් අම්මා ආරම්භය හටගත්ත මනසේ හටගත්ත ස්කන්ධ ටිකක් කියලා දකින්න පුළුවන් නම් එතනින් එහාට චේතනා පහළ වෙන්නේ නැහැ. එතකොට හොඳට මතක තියාගන්න දැන් අපේ තියෙන මෝඩකම මොකද්ද? අපිට හැම වෙලේම දැන් අපිට අපි මෝඩකමක් කරනවා කියන්නේ මොකද්ද? අර බල්ලා වතුරට බුරනවා වගේ. හරිද? වඳුර අර මේ කණ්ණාඩියේ පේන රූපේ අල්ලනවා වගේ. අපේ තියෙන මෝඩකම මොකද්ද? අපි මේ බාහිර දැන් අපි කියමුකෝ දැන් මේ මහත්යත් එක්ක මම කතා කරනවා. මේ මහත්යා දැන් මට පේනවනේ. දැන් මහත්යාටත් මාව පේනවා. මහත්යා හිතනවා මේ ස්වාමීන් වහන්සේ තමයි පේන්නේ කියලා. නමුත් හැම වෙලෙම දැන් මේ ස්වාමීන් වහන්සේ පේනවා කියලා හිතන තැන ස්වාමීන් වහන්සේ නැහැ. එහෙම කියන්නේ කොහොමද? එතකොට මේක වේගෙන් වෙන දෙයක්. මොකද්ද?
දැන් මහත්තයාගේ ඇහැට මේ ආලෝකය ඇති කල්ලි දැන් මගේ වර්ණ සටහන වැටෙනවා. වැටිච්ච ගමන් ඒ ඇහැ නිරුද්ධයි. විඥාන එකපාරෙන්ම ඒ මෙහෙම කරනකොට නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙච්ච එකක් අරඹයා මනසට යනවා සංඥාවක්. එතකොට මනසයි අරමුණයි මනෝ විඥානය එතන වැඩ කරන්නේ. එතකොට ඇසේ විඥානේ නිරුද්ධයි. ඇහැට හිතන්න බෑනේ. එතකොට ඇසේ විඥානේ නිරුද්ධ වුණාට පස්සේ මනසේ ආයේ අරමුණ අරගෙන එතකොට ඒ විඥාණයට අනුව අපි චේතනා පහල කරනවා ස්වාමීන් වහන්සේ කියලා. ආන්නේ ස්වාමීන් වහන්සේ කියලා චේතනා පහල කරන්නේ හැම වෙලෙම අරමුණකට අපි. එතකොට අපි හැම වෙලෙම අපි කතා කරන්නේ අපේ මනසත් එක්ක. අපේ මනසේ හටගන්න ස්කන්ධ ටිකත් එක්ක අපි කතා කරනවා. නමුත් අපි හිතන්නේ අර බාහිර පුද්ගලයාත් එක්ක කතා කරනවා කියලා. මෙන්න මෙතන තමයි බාහිර පුද්ගලයාත් එක්ක කතා කරනවා කියන සංඥාව තමයි නිත්‍ය සංඥාව. නමුත් අපි හැම වෙලේම ඇහැ නිරුද්ධ විච්ච එකක් අරඹයා ගන්න සංඥාවත් එක්ක තමයි අපි මානසිකාරයක් කරන්නේ හැම වෙලේම. මෙන්න මේක තමයි අල්ලගන්න ඕන තැන. මෙන්න මෙතන තමයි දකින්න තියෙන්නේ. එතකොට මේ හරිය එනම් බාහිර අපිට රූපයක් පේනවා. මේ රූපේ ආරම්භය මනසේ හට ගන්න ස්කන්ධ ටිකත් එක තමයි අපි ගනුදෙනු කරන්නේ කියලා අපිට නුවණක් තියෙන්න ඕන. මේක නුවණක්. මේක එතකොට ඥාන දර්ශනයක්. එතකොට මේක ඇහැට පේන්නේ නැහනේ. එතකොට මේක යෝනිසෝ මනසිකාරයක් විදිහට අපි පෙන්වන්න ඕන හැම වෙලේම මනසට. එහෙනම් මොකද්ද කරන්නේ අපි හැම වෙලේම ඕන ඇහැට රූපයක් පේනවා. රූපයක් කියන්නේ මොකද්ද? බාහිර රූපයට සතර මහා ධාතුන්ගෙන් හැටගත්ත රූපයට ආලෝකය වැදුනම ඒ ආලෝකයේ වර්ණ සටහන ඇහැට පේනවා. ඇහැට පතිත වෙනවා. පතිත විච්ච ගමම්ම එතන ඇහැ නිරුද්ධයි. එතකොට ඒ රූපේ අපිට ඇහැට පතිත වෙනකොටම අපේ එතන හටගන්නේ මොකද්ද? උපේක්ෂා සහගත වේදනාවක්. හොඳට මතක තියාගන්න. එතකොට මේ ඇහැට පතිත වෙන වර්ණ සටහන අපි තීරණය කරලා නැහැ. මේ අම්මද තාත්තද ස්වාමීන් වහන්සේද කවුද කියලා තීරණය කරලා නැහැ මේ වෙලාවේ. එතකොට ඇහැට හිතන්න බෑනේ. එතකොට ඇහැට මේ බාහිර රූපේ වර්ණ සටහන වැදිච්ච ගමන්ම ආන්න මේ ඒ ඇහැ එන්නේ වර්ණ සටහන ගැනීම සඳහා එතන තියෙන ස්කන්ධ ටික වැය වෙලා ඉවරයි. එතනත් ස්කන්ධ ටික පහළ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. එතකොට මේ පහළ වෙන ඒක තමයි එතකොට එතන ඒ පංචස්කන්ධයක් පහළ වෙන්නේ. උපාදාන වෙලා නැහැ එතකොට. අර දිත්තේ මත්තන් කියනවනේ. එතකොට ඒ தત્ත්වය තමයි එතන තියෙන්නේ. මොකද්ද? ඇහැට රූපයක් වැටෙනකොටම මොකද්ද ඒ රූපේ අපි දැන් සාමාන්‍ය ඉගෙනගෙන තියෙන මොකද්ද? ඇහැට ප්‍රියමනාප රූපයක් ඇහැට එනකොට මොකද්ද කියන සැප විඳීමක් හට ගන්නවා කියලානේ. අප්‍රියමනාප රූපයක් පේනකොට දුක් විඳීමක් හට ගන්නවා කියලානේ අපි දැනගෙන තියෙන්නේ. නමුත් හොඳට මතක තියාගන්න අපිට සැප සහගත අර ප්‍රියමනාප රූපයක් අපේ ඇහැ ඉස්සරහට වැටෙනකොටම මොකද්ද වෙන්නේ? ඉස්සල්ලාම හටගන්නේ උපේක්ෂා සහගත විඳීමක්. මේ උපේක්ෂා සහගත විඳීම මේකට කියනවා විපාක සිත මෙතන. එතකොට එහෙනම් ඇහැට ඉස්සල්ලාම රූපයක් වැටෙනකොට සැප විඳීමකුත් නැහැ, දුක් විඳීමකුත් නැහැ. එහෙනම් එතන හටගන්න විඳීම මොකද්ද? උපේක්ෂා සහගතයි. එහෙනම් අදුක්කම සුඛ. සැපත් දුකක් නැහැ. හොඳට මතක තියාගන්න. එතකොට මෙතන හටගන්න වේදනා සංඥා සංකාර විඥාන මේකෙත් කිසිම එතකොට මේවා හටගන්නේ මේ රූපය ඇහැට පතිත කර ගැනීම සඳහා පමණයි. මෙතනින් ඉවරයි. එතකොට මේ ඇහැ එතකොට ඇහැට රූපයක් වැටුණා. එතනින් නිරුද්ධයි උපේක්ෂයි. මේ ආරම්භය ගන්නවා මනසට ආන්න පංචද්වාර සිත කියලා තව සිතකින් ගන්නවා. මේන් අර අරමුණ ගන්නවා. ඇහැට වැටුණු රූපයේ අරමුණ මනසට ගන්නවා පංචද්වාර කියලා සිතකින්. ඒ සිතත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ආය සිතක් හට ගන්නවා සම්තීරණ සිත කියලා. මේන්න මේ සිතෙන් තමයි අපි තීරණය කරන්නේ. මේන්න මෙයා
මෙයා මේ අම්මා මේ තාත්තා කියලා මේ දරුවා මුණුබුරා කියලා තීරණය කරන්නේ ආන්නයි සිතෙන්. එතකොට එහෙනම් චක්කු විඥාන සිත නිරුද්ධයි. එතකොට ඊළඟට පංචද්වාර සිතත් නිරුද්ධයි. එහෙනම් මේ නිරුද්ධ වෙච්ච දෙයක් ආරම්භය තමයි අපි ඊළඟට ආයෙ හිතන්නේ නිරුද්ධ වෙච්ච දෙයක් ආරම්භය තමයි අම්මා තාත්තා කියලා හිතන්නේ. විඥානේ ආයතන 6 එකපාර හට ගන්න නැහැනේ. එක ආයතනයක එකපාරයිනේ. එහෙනම් චක්කු විඥානේ නිරුද්ධයි. මනෝ විඥාණයෙන් තමයි ආයෙ විරිතක් කරන්නේ. ඒතකොට නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය තමයි හැම වෙලෙම අපි මේ චේතනා පළ කරන්නේ. මනසනේ හිතන්නේ. අන්න ඒකයි කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ. ඒකට මෙන්න මෙතන තමයි. හොඳට මතක තියාගන්න. අනිත්‍ය කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් ඇහැට වර්ණ සටහන වැටුනම ඒ වර්ණ සටහන එතනින්ම විඥානය පහළ වෙලා එතනින්ම නිරුද්ධ වෙනවා. මේක තමයි අනිත්‍ය. එතකොට මේ අනිත්‍ය වූ දේ ආරම්භය මනසට ගන්නවා ආය සංඥාවක්. එතකොට මනසෙන් අපි හිතනවා මොකද්ද? බාහිර පුද්ගලයා කියලා අපි හිතන වෙලාවේ ඇහැ නිරුද්ධයි. මෙතන තමයි අල්ලගන්න ඕනේ. ඔන්න ඇහැට වර්ණ සටහන වැටෙනවා. එතකොට වර්ණ සටහන ඇහැට වැටුනම එතකොට මේ ඇහි ඒ වර්ණ සටහන ලබා ගැනීම සඳහා ස්කන්ධ ටිකක් වැය වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ විච්ච එක ආරම්භය නැවතත් මනසේ ස්කන්ධ ටිකක් හට ගන්නවා. මේ මනසේ ස්කන්ධ ටිකට අපි මේ මනසේ හටගන්න ස්කන්ධ ටිකට තමයි අපි අම්මා තාත්තා කියලා තීරණය කරන්නේ මෙතනින්. ඒ තීරණය කරන වෙලාවේ ඇහැ නිරුද්ධයි. ඇහෙන් දැකපු රූපේ නිරුද්ධයි. නිරුද්ධ වෙලා එහෙනම් අනිත්‍ය වෙලා. අනිත්‍ය විච්ච රූපයක් ආරම්භය තමයි හැම වෙලේම අපි මනසෙන් හිතන්නේ. මෙතන තමයි අනිත්‍ය තියෙන්නේ. නමුත් අපේ නිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? බාහිර රූපේ තියෙනවා කියලා හිතාගෙන අපි හැම වෙලේම මනසේ ස්කන්ධ ටිකත් එක්ක කතා කරනවා. මේක තමයි නිත්‍ය සංඥාව. නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය නමුත් නිරුද්ධ වෙලා කියලා දන්නේ නැතුන් අපි මොකද කරන්නේ? හැම වෙලේම මේ මනසේ හටගත්ත ස්කන්ධ ටිකත් එක්ක අපි කතා කරනවා. මේක තමයි නිත්‍ය සංඥාව. එතකොට එහෙනම් අපි අනිත්‍ය සංඥාව වඩනවා. අනිත්‍ය සංඥාව අනිත්‍ය දකින්නවා කියන්නේ මොකද්ද? එහෙනම් හැම වෙලේම අපිට නුවණක් තියෙන්න ඕන. මේ ඇහැට රූපයක් වැටුණා. ඒක නිරුද්ධ වෙච්ච දෙයක් ආරම්භය තමයි මනසට අරමුණක් අරගෙන ඒ අරමුණ තමයි අපි හිතන්නේ. ඒ හිතන වෙලාවේ හැම වෙලේම අර ඇහැට වැටුණු රූපේ නිරුද්ධයි කියලා අපි හැම වෙලේම හිතන නුවණක් තියෙන්න ඕන අපිට. එතකොට මේක තමයි දකින්න අමාරුයි. මේක තමයි දකින්න ඕන. මේ දකින්න තැන තමයි අපේ කෙලෙස් දුරු වෙන්නේ. තේරෙනවද? අහන්න තියෙන ප්‍රශ්නයක්. එතකොට එහෙනම් ඒක තමයි දැන් මේ එතකොට මෙතන තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ මෙතන. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ මෙතන. එතකොට සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධෙන්නේ සක්කාය කියන්නේ. රූප වේදනා සංඥා සංකාර. එතකොට මේක සක්කාය. එතකොට ස්කන්ධ ටික මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ටික අපිට ඇහැට රූපයක් පතිත ඇහැට බාහිර වර්ණ සටහන ඇහැට පතිත වෙනකොටම මේන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික පහළ වෙනවා. මෙතන තියෙන ස්කන්ධ ටිකක්. මේකේ උපාදාන වෙලා නැහැ. ආශ්‍රව එකතු වෙලා නැහැ මෙතන. මෙතනින් ඒ රූපේ තීරණය කළ නැහැ. එතකොට මේක ඒ ඇහැට ඒ වර්ණ සටහන වැටිච්ච ගමන් මෙතන නිරුද්ධ වෙලා යනවා. මේක තමයි ඇහි ස්වභාවය. එතකොට මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච ගමන් මේ ආරම්භය සංඥාවක් ගන්නවා මනසට. මේ සංඥාව මනසට ගත්තාම මෙතන ආයි ස්කන්ධ ටිකක් හට ගන්නවා. එතකොට අපි කියමුකෝ දැන් ගෙදර මතක් වෙනකොට ගෙදර චිත්ත රූපයන්නේ. එතකොට ගේ ආරම්භය මේක වේදනාවක් හට ගන්න උපේක්ෂා සාගත. ගේ ආරම්භය සංඥාවක් තියෙනවා. ගේ කියන විතය චේතනාව තියෙනවා. මේ ටික දැනගන්න විඥාණයෙන්
මේන්නේ මෙතන එතකොට පංච උපාදානස්කන්ධෙම මෙතන තියෙනවා. එතකොට මෙතන උපාදානස්කන්ධයක් තියෙන්නේ. කොහොමද උපාදානස්කන්ධය කියන්නේ? මෙතන ගේ කියලා අපි හදලා තිනවා. අර බාහිර දැන් ගේ ආරම්භය මනසේ හටගත්ත ස්කන්ධ ටිකට අපි ගේ කියලා හදාගෙන මේක උපාදාන කරගෙන තියෙන ආශ්‍රව වලින්. තේරුණාද දැන්ද? තේරෙන්නේ නැහැ නේ. දැන් එතකොට අපි කියමුකෝ ඔන්න දැන් ආයෙත් හිතන්න හොඳට ඔක්කොම අමතක කරන්න දැන්. ඔන්න දැන් අම්මා මතක් වෙනවා කියන්නේ. අම්මගේ රූපේ මැවෙනවා මනසේ. නේ? අම්මගේ රූපේ මනසේ මැවෙනවා. එතකොට දැන් අම්මගේ රූපේ මනසේ මැවෙන්න ඉස්සලා එතකොට ඒ අරමුණේ අම්මා නැහෙනි. අම්මා කෙනෙක් නැහැ. එතකොට අම්මා ආරම්භය වර්ණ සටහන තියෙනවා. එතකොට අම්මා කියන සංඥාව තියෙනවා. එතකොට අම්මා ආරම්භය දුක්ඛ හරි සැප හරි උපේක්ෂා සහගත හරි වේදනාව එතන තියෙනවා. එතකොට මේ අම්මා ආරම්භය අම්මා කියන එක තමයි එතන චේතනාව සංස්කාරය. එතකොට මේක හඳුනාගන්නේ සම්පූර්ණයෙන් මේ ටික හඳුනාගන්නේ විඥානය. හරිද? එතකොට මෙතන උපාදානස්කන්ධයක්. එතකොට අම්මා කියලා කියවපු ගමන් මේක උපාදානස්කන්ධය වෙලා තියෙනවා. එතකොට මේ මනසේ හටගන්න උපාදානස්කන්ධය අම්මා කියන එක බාහිර තියනවා කියලා හිතන එක තමයි අපේ මෝඩකම. එතකොට නමුත් අපි මේක බාහිර තියනවා කියලා නෙවෙයි මේක ඒ වෙලාවේ මනසේ හටගත්ත ස්කන්ධ ටිකක් කියලා අපිට දකින්න පුළුවන් නම් ඒ ස්කන්ධ ටික එතනින්ම නිරුද්ධ වෙනවානේ. එතකොට ඒ අම්මා ආරම්භය හටගන්න චේතනා ටික එතන නිරුද්ධ වෙලා යනවානේ. එතකොට තමයි දිත්තේ දිත්තමත් නම් වෙන්නේ මේ එතන එහෙම ගන්නකොට තමයි. දැන් ඇත්තටම අනිත්‍යගේ ඇසෙත් විඥානේ පහළ වෙනවනේ. ඇසෙත් චක්කු විඥානේ පහළ වෙනවා. එතන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මනෝ විඥානේ ඊට පස්සේ වැඩ කරනවා. ඒතර මනෝ විඥානේ පහළ වෙච්ච ගමන් තමයි අපි චේතනා පහළ කරන්නේ. එතකොට හැම වෙලේම අපි නිරුද්ධ වෙච්ච එකක් අරඹය චේතනා පහළ කරන්නේ. නමුත් නිරුද්ධ වෙච්ච එකක් අරඹය චේතනා පහළ කරන වෙලාවේ අපිට හිතෙන්නේ නිරුද්ධ වුණා කියලා අපි හිතන්නේ. තියෙනවා කියලා හිතාගෙන තමයි අපි චේතනා පහළ කරන්නේ. මෙතන තමයි නිත්‍ය සංඥාව තියෙන්නේ. නමුත් අපි ඇහැට පතිත රූපේ නිරුද්ධයි. නිරුද්ධ වෙච්ච එක කර්මයානි මං චේතනා පහල කරන්නේ කියලා ආන්න අපිට නුවණක් ආවනම් ආන්න එතන අනිත්‍ය සංඥාව වැඩිනවා. එතකොට මේ අනිත්‍ය සංඥාව එතන වැඩෙනකොට ඊට පස්සේ දුක්ඛ ලක්ෂණෙත් එතන තියෙනවා. අනිත්‍ය නිසා දුකයි. දුකයි කියන්නේ අඬන එක නෙවෙයි. දැන් අපි දුකයි කියන්නේ කඳුළු පෙරාගෙන අඬන එකනේ. නමුත් මේ ත්‍රිලක්ෂණයේදී දුක්ඛ ලක්ෂණය කියන්නේ ඒක නෙවෙයි. ආන්නේ අර නිරුද්ධ අනිත්‍ය කියන්නේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. අනිත්‍යයි. මේ අනිත්‍ය ලක්ෂණය නිසා ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණය. ඒක දුක්ඛ ලක්ෂණය. මේක අපේ වසඟේ පවත්තන්නත් බෑනේ අපිට ඕනේ විදිහට පවත්තන්නත් බෑ අනාත්මයි. ඒතු අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙතනම තියෙනවා. ත්‍රිලක්ෂණේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේක දන්නේ නැතුන් නමුත් අපි ගන්න හැම වෙලාවෙම නිත්‍ය සංඥාවෙන්. අපි ඇහැ නිරුද්ධයි කියලා දකින්නේ ඇහැ නිරුද්ධයි කියලා දකින්නේ නැතුන් හැම වෙලෙම ඇහැට පේන රූපේ තියෙනවා කියලා හිතාගෙන අපි මනසත් එක්ක ගනුදෙනු කරන්නේ. නමුත් අපි හැම වෙලෙම නිරුද්ධ වෙච්ච දෙයක් ආරම්භය තමයි අපි චේතනා පහල කරන්නේ. අනිත්‍ය දෙයක් ආරම්භය. එහෙනම් මේක හැම වෙලෙම අපි මානසිකාරය පවත්වන්න ඕනේ මේක.
මේ රටාව අපි හැම වෙලෙම මනසට දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? නිත්‍ය සංඥාවෙන් හැම වෙලෙම ගණදෙනු කරන්නනේ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක හැම වෙලෙම නිත්‍ය සංඥාවෙන් ගණදෙනු කරන්නේ. එතකොට නිත්‍ය සංඥාවෙන් ගණදෙනු කරන්නේ නැතුන් එහෙනම් අපි පෙන්වන්න ඕන මොකද්ද? දැන් අපේ මනසට අපි පෙන්වන්න ඕන හැම වෙලෙම මොකද්ද? ආන්න රූපයක් දැක්කම ආලෝකයේ ඇති කල්ලි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපේ වර්ණ සටහන ඇහැට පතිත වෙනවා. පතිත වෙච්ච ගමන්ම ඒ ඇහි චක්කු විඥානය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය මනස සංඥාවක් යනවා. මේන්න මේ සංඥාවට අපි ආන්න බාහිර රූපය කියලා හිතනවා. මේන්න ඇහැ නිරුද්ධයි. නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය මනසේ හට ගන්න මේ සංඥාවට ආන්න අපි රූපේ බාහිර රූපය කියලා හිතලා අපි චේතනා පහල කරනවා. හැම වෙලෙම මේ බාහිර නිරුද්ධ වෙච්ච රූපයක් ආරම්භය මනසට ගන්න සංඥාවට ආන්න ආශ්‍රවලින් කියනවා මේ අම්මා මේ තාත්තා කියලා මෙතන තමයි සංයෝජනය වෙන්නේ එතනින්. නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය ආන්න මේ ඇතුලේ තියෙන අම්මා කියන අපේ ආශ්‍රයේ සංයෝජනයක් වෙලා මනස එකතු වෙනවා අර අරමුණට. අම්මා කියලා තීරණය කරන ටග්ගල මේක වෙනවනේ. තාත්තා කියලා දුව දරුවා මේ රත්තරන් කියලා මේ මනස මෙතන සංයෝජන වෙලා එතනින් පස්සේ කර්ම රැස් වෙනවා. මෙන්න මේ සංයෝජන වෙන එක තමයි අපි නවත්තන්න ඕන. සංයෝජන වෙන එක නවත්තන්න බෑ. මොකද කරන්නේ? අපි නුවණින් දකිනවා මෙන්න මේ සංයෝජන වෙන එක. නුවණින් මේ සංයෝජන වෙන එක දැක්කම මේ බොරුවක් කරන්න කියලා අපිටම තේරිච්ච ගමන් එතනින් චේතනා පහළ වෙන එක නැති වෙනවා. කර්ම සකස් වෙන්නේ නැහැ. මෙතන තමයි නමුත් අපි මොකද කරන්නේ? මේ අපි අපේ තියෙන මෝඩකමට මොකද කරන්නේ? ඇහැ අර ආලෝකය ඇති කල්ලි වර්ණ සටහන ඇහැට පතිත වුණාම ඇහැ නිරුද්ධ වෙනවා. ඒ ආරම්භය මනසට ගන්න සංඥාවට අපි සත්‍ය පුද්ගලයා අම්මා තාත්තා කියලා හිතලා මේන්න මම දකින්නවා කියලා හිතලා සක්කාය දිට්ඨිය මෙතන තමයි හටගන්නේ. මේන්න මේකත් එක්ක ගනුදෙනු කරනවා. නමුත් අපිට දකින්න පුළුවන් නම් මේ බාහිර නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය මනසේ හටගන්න ස්කන්ධ ටිකක් කියලා දැක්කම ඒ ස්කන්ධ ටික එහෙම නිරුද්ධ වෙනවනේ. ඒ ස්කන්ධ ටික එහෙම මේ අර පත් වෙන බල්බ් එකක් මේ පත් වෙනවා වගේ තියාගෙන නැහැ. ඒක නිරුද්ධ වෙලා යනවා. එතකොට නිරුද්ධ වෙච්ච ගමන් ප්‍රශ්නයක් නැහැ. ඒ අරමුණෙන් නිදහස්. එහෙනම් මේක මේ රටාවක් හිතන්න ඕනේ හැම වෙලේම. එතකොට දැන් අපි නිකන් ඉන්නකොට අපිට මොකක් හරි පරණ අතීතයේ බැනපු එකක් මතක් වෙනවා කියමුකෝ. බැනපු එකක් මතක් වෙනකොට අපිට මොකද්ද වෙන්නේ? බැනපු කෙනෙක් මතක් ගහපු කෙනෙක් හරි අපිට මතක් වෙනවා. අපේ මනසට එනවනේ මැවිලා පේනවනේ. එතකොට අපි මොකද්ද අපිට එන චේතනාව කොහොමද? අපේ සිත දූෂණය වෙනවන්නේ. එතකොට අපිට දේශය කියන අපේ ආශ්‍රය තියෙනවනේ මේ හිත ඇතුලේ. බැන්න කියන ආශ්‍රය මේක ඇතුලේ තියෙනවා. මතක් වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? අපේ සිත දූෂණය වෙලා කර්ම රැස් වෙනවනේ. නමුත් මේ මතක් වෙනවා කියන තැන මොකද්ද වෙන්නේ? අතීතේ නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය මනසේ ස්කන්ධ ටිකන්නේ හටගන්නේ. මේ මනසේ හටගන්න ස්කන්ධ ටිකට අපි අර බාහිර බැනපු පුද්ගලයා කියලා අපි තමයි හිතෙන් අමුණන්නේ. මේන සංයෝජනය කරන්නේ අපි තමයි සංයෝජනය කරන්නේ මනසේ හටගන්න ස්කන්ධ ටිකට බැනපු කෙනා කියලා. මේ සංයෝජනය කළා එතන ඉඳලා තමයි චේතනා පහල කරන්නේ. නමුත් අපිට දකින්න පුළුවන් අතීතයේ නිරුද්ධ වෙච්ච එකක් ආරම්භය මේ මනසේ හටගත්ත ස්කන්ධ ටිකන්නේ. මේ ස්කන්ධ ටිකට ඇයි මං චේතනා පහල කරන්නේ කියලා. මේ ස්කන්ධ ටිකට අපි අර බාහිර පුද්ගලයා කියලා හිතලා චේතනා පහල කරනකොට තමයි අපිට කර්ම රැස් වෙන්නේ. ඒ බැන පුද්ගලයා සතුටෙන් ඇති. හොඳට ඇති වෙන වැඩක් කර. නමුත් මොකද්ද මේ ස්කන්ධ ටිකක් අපි අල්ලගෙන මනසේ හටගත්ත ස්කන්ධ ටිකක් අල්ලගෙන මේ ස්කන්ධ ටිකට අර පුද්ගලයා කියලා අපිම හදාගෙන අපිම බයිනවා හිතෙන්. අපිම බයින්නේ අපිම චේතනා පහල කරන්නේ අපේ හිතට. අපේ සිතත් එක තමයි අපි හැම වෙලෙම ගනුදෙනු කරන්නේ. බාහිර පුද්ගලයා හොඳට ඉන්නවා. මේක තමයි මෝඩකම. අඩුම ගන්න ඔහොමවත් හිතලා අපේ දේශේ නැති කරගන්න. ඔහොමවත් හිතලා අපි මේ ස්කන්ධ ටිකකට මම මේ රාගය ඇති කරගන්නේ කියලා මේ ස්කන්ධ ටිකන්නේ කියලා ඒ ස්කන්ධ ටික කියලා මේ රාගය නැති කරගත්තා නා. ඒතර මොහය කියන්නේ මේක දකින්න නැතිකම තමයි මුලාව. රාගයත් එක්කත් මොහය යනවා.
දේශයත් එක්කත් මොහේ යනවා. හැම වෙලේම අපේ මනසේ හටගන්න මේ ස්කන්ධ ටිකට අපි බාහිර පුද්ගලයා කියලා හැම වෙලේම අපි වටිනාකමක් දීලා අලවනවා. මේක තමයි අපේ මොහොනකම. නමුත් මේක බාහිර දේ අරඹයා මනසේ හටගන්න අරමුණක්. මේ අරමුණ මගේ මනසේ හටගත්ත ස්කන්ධ ටික. මේ ස්කන්ධ ටිකට මම සත්වයක් අම්මා තාත්තා කියන්නේ මේ මෝඩකමක් කියලා අපි දැක්කනම් ආන්න එතන නිරුද්ධ වෙලා. හොඳයි ඉතින් මේ ඇති නේද? දැන් කොච්චර වෙලා ගියද දන්නේ නැහැ. විනාඩි 56. ඇතිනේ. හා 56 කියන්නේ විනාඩි 4ක්. මම මේකයි දැන් මේක තේරුම් කරන්නම තමයි අපි මේ තේරුම් මේකම දැන් මනස දා ගන්න ඕනේ. මේකෙම තමයි අපේ ආශ්‍රව දුර වෙන්නේ. මේකෙම තමයි කර්ම රැස් වෙන්නේ නවතින්නේ. වෙන මොනවා කරවත් අපි කර්ම රැස් වෙන්නේ නවතින්නේ නැහැ. ඇයි හැම වෙලේම අපි අවිද්‍යාව තුළ මේ නිත්‍ය සංඥාව හැම වෙලේම ගන්න හැම වෙලේම නිත්‍ය සංඥාව ගන්න වෙලාවෙම අපේ කර්ම රැස් වෙනවා. එතකොට මෙතනම තමයි අපිට විද්‍යාව පහළ වෙන්නේ ඉතින්. මේක තමයි විද්‍යාව. මෙතන තමයි විද්‍යාව හටගන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මෙතන මෙන්න මේක දැක්කනම් මේක හරියට මෙන්න මේ නුවණ පාවිච්චි කරන්න මෙතන තමයි සම්මා දිට්ඨිය යන්නේ. මෙතන තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදින්නේ. තේරුම්ද කියලා. එතකොට බලන්න සම්මා දිට්ඨිය එතකොට ඔන්න බලන්න දැන් මෙහෙම කියමුකෝ. දැන් ඔන්න බාහිර දැන් අපි කැමති පුද්ගලයෙක් ඉන්නවා කියලා. දැන් කැමති පුද්ගලයා අරඹයා අපේ ඇහැට වර්ණ සටහනකට වැටෙන්නේ. පුද්ගලයෝ සත්වය පුද්ගලයෝ අම්මා තාත්තා කියන මේක අපි ලෝකයේ තුල ලෝකයේ තුලනේ ඉන්නේ. මේ ලෝකෙන් එතර වෙන කෙනාට අම්මා තාත්තලා දරුවෝ ඉඩකඩම් යාන වාහන නැහැනේ. මේගොල්ලන්ට තියෙන මොනවද ලෝකයේ ඒතුළු ස්කන්ධ ධාතු මේවට ස්වභාවය වෙන්නේ අපි හිතන්න ඕන. එතකොට අපි හැම වෙලෙම මේ ලෝකේ පරිහරණය කරන්නේ සංකල්ප ටිකකින්නේ. නේද? ඒකට අම්මා කියන්නේ සංකල්පයක්. අපි සංකල්පයක් කියන්නේ මට අම්මා වෙන කෙනා අනිත් කෙනාට අම්මා නැහැනේ. එහෙනම් මේක අපේ ලෝකේ පැවැත්ම සඳහා අපි ලෝකේ පැවැත්ම සඳහා අපි මේ හදාගත්ත දෙයක්. මේ සංකල්ප. එතකොට මේ අපේ හිතේ හදාගත්ත සංකල්ප ටිකකින් තමයි මේ ලෝකේ පරිහරණය කරන්නේ. එතකොට එහෙනම් හොඳට මතක තියාගන්න මේනම් මේ සංකල්ප ටික ලෝකයේ තුල මේ සංකල්පත් එක්ක අපි බාහිර ගනුදෙනු කරන තාක් අපිට අවිද්‍යාව තුල තමයි අපි ඉන්නේ. මේ සංකල්ප ටිකකින් තමයි අපි ලෝකේ පරිහරණය කරන්නේ කියලා නුවණක් තියෙනවනම් ඒකත් ලොකු දෙයක්. අපිට එහෙම එකක් නැහැනේ. දැන් අපි කියමු මෙතෙන්ට ඉංග්‍රීසි හරි චීන කෙනෙක් ඇවිල්ලා බැනගෙන යනවා කියලා අපිට හයියෙන්. අපි මොනා කරයිද? hina වෙවි ඉඳිනේ. තේරෙන්නේ නැහැ. අපි දැන් ඒ hina වෙවි ඉඳි. ඇයි ඒ? අපිට ඒ චීන භාෂාවේ ආශ්‍රයයක් විදිහට මේකේ නෑ බයිනවා කියලානේ. නමුත් අර ඒක පරිවර්තනය කරන අපිට තරහ ඇති වෙනවා. ඇයි? එතකොට ආන්නේ අපි මේ අපේ භාෂාවෙන් මේ තරහ කියන එකක් අපේ හදාගෙන ආශ්‍රයයක් තියෙනවා. එතකොට බාහිරින් එන හඬට මේන්න මේ බයිනවා කියලා අපි තමයි හිතන්නේ. ලෝකේ නැත්තම් බයිනවා කියලා එකක් නැහැ. සම්මුතිය තුල තියෙනවා. නමුත් බයිනවා කියන එකත් හදාගත්තේ අපි. ඊළඟට අපිට ಗುಣ කියනවා කියන එකත් අපි හදාගත්තේ. මේක ලෝකයේ තුල. ඒකයි ආන්න දැන් මේ ආර්ය න්‍යාය මේ හේතුඵල දහම මේන්න මෙයා දන්න කෙනා මොකද කරන්නේ? මෙයාට බැන්නත් මෙයා මොකද කරන්නේ? මෙයාගේ හිත කම්පාවටපත් වෙන්නේ. මෙයාට ප්‍රශංසා කරත් මොකද කරන්නේ? මෙයාගේ හිතට කම්පාවටපත් වෙන්නේ. ලාභයක් ලැබුණත් මෙයා උද්දාමයටපත් වෙන්නේ. අලාභුණත් මෙයා දුකටපත් වෙන්නේ. එහෙනම් මේක තමයි පුට්ටස්ස ලෝක ධම්මේ. එතකොට මෙයා එහෙනම් එතකොට මෙයා කරන ක්‍රියාවක් නෙවෙයිනේ. මං ලාභයක් හම්බ වෙනකොට මම මේකට ඇලෙන්නේ නැතුන් ඉන්නවා කියලා අදහසක් මෙයාගේ නැහැ. මට බයිනකොට මං තරහා ගන්නවා කියලා මෙයාගේ තරහා ගන්නේ නැතුන් ඉන්නවා කියලා මෙයාගේ අදහසකුත් නැහැනේ. මෙයාට මොකද්ද කරන්නේ? මෙයා නුවණින් විමසීමක් කරනවා. එතකොට දැන් හඬේ තරහ නැහැනේ. නේද?
වචනේ තරහ නැහැනේ. කවුරුවත් පිට කරන වචනේ හඬක් විතරයිනේ. කනට වදින්නේ හඬක්. මේ හඬ අරබය මනසට ගන්න සංඥාවට මේන්න මේක බයිනවා, ගැහුවා, ගහනවා, බයිනවා කියලා අපිනේ එකතු කරන්නේ. සංයෝජනේ කරන්නේ එතනනේ. මේක තමයි නවත්තන්න. හොඳයි ඉතින් තව තවත් මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා නුවණින් විමසලා තව තවත් සිත දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.